හලම සියදා සුදසක් BSC drive සිංහල YouTube නාලිකාවද බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද තියෙන්නේ අපේ විස්තර මත්ස්‍ය වගාවේ අවසාන කොටස මසුන් ඇසුරුම් කිරීම හා ප්‍රවාහනය කියන කොටස තමයි අද තියෙන්නේ අපිට කරන්න විස්තර මත්ස්‍ය වගාවේ අවසාන කොටස. හරි. ඉතින් කියන්න ඕන තවමත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන ඉල්ලීම කරමින් අපි පාඩමට යමු. පළමුව නියමිත ප්‍රමාණයට වර්ධනය වූ මසුන් ටැංකි හෝ පොකුණෙන් අල්ලා ගත යුතුයි. දැන් අපි මෙතෙක් කතා කරා දැන් මාළු ඒ කියන්නේ දැන් අපි අවසානට කතා කරලා මාළු රෝග කළමනාකරණය පිළිබඳ. ඉතින් අපි එතනට එනකම් අපි කතා කරේ මේ මත්ස්‍ය අභිජානනය ගැන හැමදේම අපි කතා කරා. ඊට පස්සේ මත්ස්‍ය වගාවත් පුළදී එහෙම තමයි විස්තර මත්ස්‍ය වගාවේදී ඒ කළමනාකරණය කරගන්නේ කොහොමද මේ මත්ස්‍ය ටැංකිය ටික ඔක්කොම අපි කතා කරා. ඉතින් දැන් අපි නැවතත් අර අභිජානනය කරන පැත්තට ගියොත් එතනදී මේ පැටව ලොකු වෙනවනේ මාළු පැටව ලොකු වෙනවනේ. ඉතින් අවසානයේදී මේ පැටව ටික ටැංකියකට හඳුන්වා දෙන්න ඕන. හරි. එහෙම නැත්නම් අපි විකුණනවා නම් අලෙවි කරනවා නම් ප්‍රවාහනය ගැනත් එහෙම නැත්නම් ප්‍රවාහනය කිරීම කරන්නේ කොහොමද කියලාත් අපි පොඩ්ඩක් දැනගන්න ඕන. හරි. ඉතින් ඒ ටික තමයි අද කතා කරන්නේ මසුන් ප්‍රවාහනය හා මසුන් ටැංකි වලට කොහොමද හඳුන්වා දීම කරන්නේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. රයිට්. එහෙනම් පාඩම මෙතන සිට පටන් ගමු. රයිට්. පළමුව නියමිත ප්‍රමාණයට වර්ධනය වූ මසුන් ටැංකි හෝ පොකුණෙන් අල්ලා ගත යුතුය. ඔව්. සාමාන්‍යයෙන් ඉස්ලාම කරන්නේ අර අපි ගත්තොත් එහෙම වෙනත් ටැංකියකට දැන් අර මත්ස්‍ය අභිජානනයේදී බිත්තර වලින් ආපු පැටව ටික ලොකු වෙනවනේ. හැමදාම මේ විදිහට ඉන්නේ ලොකු වෙනවනේ. ඉතින් ඒ හරි වයසට ආවට පස්සේ ඒ මත්ස්‍ය පැටව ටික ටැංකියෙන් හෝ උණෙන් අල්ලා ගැනීම සිදු කරන්න ඕන. හරි. ඉස්ලාම එක තමයි කරන්නේ. ඔව්. මසුන් අල්ලා ගැනීම. මේ සදා අතංගු එහෙම නැත්නම් ස්කොප් net යන ඉතා සරල උපකරණ යොදා ගනි. මත්ස්‍යයාගේ ශරීරයට භෞතික හානි නොවන අයුරින් මසුන් අල්ලා ගැනීම සිදු කරයි. ඔව්. මසුන් අල්ලා ගැනීම සඳහා අපි දන වශයෙන් භාවිත කරන්නේ ඔකට දැකලා ඇති මේ අතංගුව කියන මෙන්න මේ උපකරණ. හරි. අතංගුව කියන මෙන්න මේ උපකරණය තමයි බොහෝ දුරට මසුන් අල්ලා ගැනීම සඳහා භාවිත කරන්නේ. ඉතින් මත්ස්‍යයන් අල්ලා ගැනීමේදී මත්ස්‍යයාගේ ශරීරයට භෞතික හානි වෙන්නේ නැති විදිහට තමයි මේ මාළු ටික අල්ලා ගැනීම සිදු කරන්න ඕන. හරි. ඒක පැහැදිලිනේ. කියන්නේ මාළුවාගේ ඇඟට යම් භෞතික හානියක් නොවන විදිහට. ඒ කියන්නේ මාළුවාගේ ශරීරයේ පිටින් සීරීමක් තුවාල වීමක් නොවන විදිහට තමයි මාළුව අල්ලා ගන්න ඕන. හරි. අපි ඊළඟ කොටසට යමු. ඔව්. මත්ස්‍යයන් ඇල්ලීමේදී ආතතිය අවමන ආකාරයට එය සිදු කළ යුතුයි. ඕලමයි. දැන් මේ මාළු අල්ලනකොට මේ මත්ස්‍යයන් ඇල්ලීමේදී දැන් විශ්ව මත්ස්‍යයන් දැන් මෙතන ඔකට පේනවා මේ කොහොමද අතංගුවකින් මේ මත්ස්‍යයන් ඇල්ලීම සිදු කරන්නේ කියලා. මේ මාළු අල්ලනකොට අර වෙන ආතතිය. හරි. එහෙම නැත්නම් මාළුන්ට අර පීඩාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරදරයක් වෙන්න පුළුවන්. දැන් අල්ලනකොට ඒක උන්ට නිකන් මේ අර ඒකට කියන්නේ ආතතිය කියලා කියන්නේ ඒකට. හරි. ඒ කියන්නේ අර මාළුව ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. හරි. එතකොට මේක පීඩනයකට ලක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැතුව ක්ෂණිකව මාළුවාගේ අර ආතතිය කියන එක අවම වෙන අයුරින් මේ මාළුවන් ටැංකියෙන් අල්ලා ගැනීම සිදු කරන්න ඕන මේ විදිහට. හරි. ඔකට මම ඉන්න පැහැදිලි වෙන්නේ නැති කොහොමද දැන් හරියට නියමිත මේ ප්‍රමාණයට වර්ධනය වෙච්ච මසුන් කොහොමද අල්ලා ගන්නේ ටැංකියෙන් කියලා. හරි. ඕල. මසුන් ප්‍රවාහනය කියේ. මේ සඳහා පොලිතින් මාළු යොදා ගන්න. ඔව්. දැන් ඔකට පේනවා දැන් මේ මාළු දැන් අපි ගත්තොත් මෙතෙන්දී කතා කරන්නේ දැන් අපි මාළු අල්ලගත්තා. හරි. අල්ලගෙන එක්ක මාළු අපි වෙන තැනකට අලෙවි කරන්න ඕන. ප්‍රවාහනය කරන්න ඕන. හරි. එතකොට මේ ප්‍රවාහනයේදී මේ සඳහා මේ අපි මාළු ප්‍රවාහනය කරනකොට තමයි මේ නිකන් ඔහේ ප්‍රවාහනය කරන්න බෑනේ. මොකද මේ මාළු හරි ජීවි මාළු. හරි. එතකොට මේ මාළු කොහෙට හරි තැනකට අරන් යනවා නම් වතුරත් එක්ක ජලයත් එක්ක තමයි මේ මාළු අරන් යන්න ඕනේ. ඉතින් ඒක කරන්න පොලිතින් මලු ඕන. හරි. එතකොට ඔකට පේනවා මෙතන රූප සටහන් වලින් මේ පොලිතින් මල්ලක මාළු ටික දාලා තියෙනවා. හරි. මෙන්න මේ විදිහ තමයි ප්‍රවාහනය සඳහා සූදානම් කරන්නේ. මේ ඔකට ටික දකුණු අත පැත්තේ තියෙන පොලිතින් තමයි ප්‍රවාහනය සඳහා යොදාගන්නේ. ගැනීම සඳහා මේ යොදා ගන්න පොලිතින්. කියන්නේ මසුන් ඇසුරුම් කිරීම සඳහා යොදා ගන්න ලබන පොලිතින්. හරි. ඔකට පැහැදිලි ඇති. ඒතර ඔකට මෙතන රූප සටහනේ පේනවා. දැන් වම් පැත්තේ රූප සටහන ඔකට පේනවා මාළු ඇසුරුම් කරලා තියෙන ආකාරයේ පොලිතින් මළු වල. ඉතින් මේ විදිහට ඇසුරුම් කරලා තමයි ප්‍රවාහනය කරන්නේ. හරි. ඒක මම හිතලා පැහැදිලි ඇති. අපි ඊළඟ කොටස යමු. ඔව්. යොදා ගන්නා පොලිතින් වල ඝනකම මයික්‍රෝමීටර 360 400 අතර විදිය. ඔව්. එහම ආවට ගියාට පොලිතින් කියන දේ යොදා ගන්න බෑ. ඒක මයික්‍රෝමීටර වලින් කියන්නේ පොලිතින් වල ඝනකම සාමාන්‍යයෙන්
මයික්‍රෝමීටර් 360ත් 400ත් අතර ප්‍රමාණයක පොලිතීනයක් තමයි යොදාගන්නේ. ඒ වගේ මසුන් දැරීමට සුදුසු පරිදි උරයක් ලෙස සකසා ගැනීම සිදු කරේ. ඉතින් පොලිතීන එකක් යොදා ගන්නකොට කටි දැක්කා ඒක උරයක් විදිහට හදා ගන්න ඕන. ඔය මිම් ඇතුළේ හැම කටි දැකලා තියෙනවා. හරි. ඔව්. මෙම සකසා ගන්නා උරයක උස අඩි 3ක් සහ පළල අඩි 1මාරක්වත් තියෙන්නේ. මේ විදිහට හදා ගන්නා උරයක උස අඩි 3ක් වෙන්න ඕන. ඒ වගේම පළල උස අඩි 3යි පළල අඩි 1මාරක්වත් තියෙන්නේ. මල්ලෙහි එහෙම නැත්නම් උරෙහි යටපැත්ත රබර් පටි වලින් ගැටගසා මේ යොදා ගන්නු ලබන මල්ල දැන් අපි මීට කලින් පෙළපු පොලිතින් මල්ල යන ඒක නම් රබර් පටි වලින් ඇත්තට ගැට ගන්න දෙයක් නැහැ. හරි. නමුත් ගැට ගහ ගන්න නම් හොඳයි. අර ඔකට දැකලා දැන් ලංකාවේ රටක මාළු මේ ප්‍රවාහනය කරනකොට කටි දැකලා තියෙනවනේ යොදා ගන්න ලබන මල්ල පහලින් මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. පහලින් ගැට ගහලා තියෙනවා. හරි. ඉතින් ගැට ගහ ගන්න ඕන කියලා තමයි මේ කියන්නේ. ඔව්. මේ විදිහට හදාගත්තු මල්ල ජලය 3න් එකක් පිරීම සිදු කරයි. ඔව්. මේ මල්ලේ එකක්ම ජලය දාන්නේ නැහැ. මල්ලෙන් 3න් එකයි ජලය පුරවන්නේ. දැන් මේ ඔකට වම් අත දකුණු අත සෝරි. දකුණු අත පැත්තේ ඔකටට පේනවා මේ මල්ලට කොහොමද ජලය පුරවා දෙන්නේ කියලා. හරි. මේවා මේ ටික ලියා ගන්න ඕන. හරි. 3න් එකක්. ඒ කියන්නේ ජලයෙන් මල්ලෙන් ජලය පුරවා දෙන්නේ 3න් එකක්. ඒතකොට 3න් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. හරි. මේක තමයි මම පැහැදිලිව දාලා තියෙන්නේ. හරි. 3න් එකක් මල්ලේ තියෙනවා. හරි. මල්ලෙන් ජලය පුරලා තිනවා 3න් එකක්. ඉතුරු 3න් දෙක හිස්. හරි. රයිට්. අපි බලමු මේ ඉතුරු 3න් දෙක මොකද්ද කරන්න කියලා. පිරීම සිදු කරයි උරෙහි ඉතිරි ප්‍රමාණය 3න් දෙකක කොටස. අර මං කිව්ව 3න් දෙක කොටස. මෙතන රූප සටහනේ පැහැදිලිව තියෙනවා. 3න් දෙක කොටස තුල ඔක්සිජන් පිරීම සිදු කරයි. මල්ලෙන් ගත්තොත් සමස්ත මල්ලෙන් 3න් එකක කොටසක් ජලය පුරවනවා. ඉතුරු 3න් දෙක ඔක්සිජන් පුරවනවා. පැහැදිලිනේ? හරි. ඒතර මොකද මාළුන්ට ඔක්සිජන් අවශ්‍යයි. හරි. මොකද මේ ශ්වසනය කරන්න බෑ, උෂ්ම ගන්න බෑ මාළුත්. අපි වගේ තමයි. හරි. ඔව්. ඉහත ප්‍රමාණයෙහි මල්ලකට එහෙම නැත්නම් උරයට අඟල් දෙකක් 2.5ක ඇඟිල්ලන් ප්‍රමාණය මසුන් පැටවුන් 250ක් දමන අතර අඟල් එකක ප්‍රමාණයක සහිත ඇසිත්තන් බෑග් එකකට 500ක් දැමීම කළ හැකියි. ඔව්. සාමාන්‍යයෙන් ගත්තොත් මේ මල්ලට හරි අපි අර කතා කරපු උරයට එහෙම නැත්නම් මාළු දාන මල්ලට අඟල් 2.5ත් 1.5ක විතර ඇඟිල්ලන්. හරි. ඇඟිල්ලන් ප්‍රමාණය මසුන් පැටව 250ක් විතර දාන්න පුළුවන්. ඇඟිල්ලන් කියන එක මම කතා කරා අපේ ලින්ක් ටික මම දෙන්නම්. විසුරු මස් වගාවේ ඔක්කොම ලින්ක් ටික මම දෙන්න මේ වීඩියෝ එක යට දාලා තියෙනවා. ලින්ක් එකේ ටික බලන්න ඔය කට්ටිය. ඇඟිල්ලන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඇඟිල්ලක් තරමට මාළුවා හැදුනට පස්සේ සාමාන්‍යයෙන් විසිතුරු එහෙම සෝරි අපි ගත්තොත් එහෙම මස්ස ටැංකියකට හෝ පුකුණකට හරි හඳුන්වා දෙන වයස. දැන් මාළුන්ගෙත් අපි කතා කරන්නේ වයසවල තියෙනවා කියලා. ඔකට දන්නවා දැන් මස්ස ඒවා චක්‍ර ඒ ටික එහෙම මම දාලා තියෙනවා ලස්සනට. හරි. ඒ ටික දාලා තියෙනවා. ඒතර ඇඟිල්ලන් කියලා කියන්නේ සාමාන්‍ය දවස් 45ක ඔක වෙනස් වෙනවා. දවස් 45 90ක් විතර වගේ කාලයක් වෙච්ච ඇඟිල්ලක් තරමට වර්ධනය වෙච්ච මාළු පැටව. හරි. ප්‍රධාන වශයෙන්ම ඇඟිල්ලන් තමයි මස්ස ටැංකියකට හඳුන්වා දීම කරන්නේ. මස්ස ටැංකියකට හෝ පොකුණට හඳුන්වා දීම කරන්නේ මේ ඇඟිල්ල. හරි. ඇඟිල්ලන් තමයි ප්‍රධාන වශයෙන් මේක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මාළු පැටවුනේ අපි පොකුණට හඳුන්වා දෙන්නේ. හරි. ඒක මතක තියාගන්න. මසුන් පැටව 250 දමන අතර අඟල් එකක ප්‍රමාණය සහිත ඇසිත්තන් බෑගයකට 500ක් දැමිය හැකියි. ඇසිත්තන් කියලා කියන්නේ ඇඟිල්ලන්ට පෙර අවදිය. දැන් මාළු ටැංකිය වල තියෙනවානේ මේ අපි සෝරි මාළු ගැන කතා කරනකොට අපි කතා කරා මේ මත්ස්‍ය වග චක්‍රයට දෙක කතා කරා. මාළුන්ගේ විවිධ වර්ධන අවදි තියෙනවානේ. හරි. බිත්තර පැටව අවදිය, එතනින් යාවේ ඇසිත්තන් ඇඟිල්ලන් එහෙම තියෙනවා. ඒතර ඇඟිල්ලන් වලට කාලින් අවදි. ඒ කියන්නේ සති ගානක එහෙම නැත්නම් සති කිහිපයක කාල සීමාව තමයි ඇසිත්තන් කියලා කියන්නේ. හරි. ඇසිත්තන් නම් බෑගයකට 500ක්වත් දාන්න පුළුවන්ලු. හරි. ඒ වගේම ප්‍රවාහනය කිරීම උදේ කාලය තුල හෝ රාත්‍රී කාලය තුල සිදු කිරීමෙන් මසුන්ට සිදුවන පීඩනය අවම වේ. සාමාන්‍යයෙන් මේක ප්‍රවාහනය කරනකොට උදේ කාලය තුල එහෙම නැත්නම් මේ මාළු ප්‍රවාහනය කිරීමේදී උදේ කාලේ හෝ රාත්‍රී කාලේ තමයි කරන්නේ. මොකට ගොඩාක්ම අවුව තියෙන වෙලාවක කරන්නේ නැහැ. දැන් දවල් කාලේ වගේ කරද්දී මොකද වෙන්නේ? මාළුන්ට පීඩනය වැඩි වෙනවා. ඒතකොට මේ පීඩනය අවම වෙන විදිහට උදේ හෝ රාත්‍රී කාලයේදී තමයි මාළු ප්‍රවාහනය කරන්නේ. ඒ වගේම ඔක්සිජන් සහිත මල්ලක මාළු පැටවුන් පැය 4ත් 6ත් කාලයක් තබා ගත හැකියි. සාමාන්‍ය ඔක්සිජන් සහිත එහෙම නැත්නම් ඔක්සිජන් මේ පුරවපු මල් දැන් අපි කිව්වනේ 3න් එකක් ජලය පුරවනවා. ඊටු 3න් දෙක ඔක්සිජන් පුරවනවා. මෙන්න මේ වගේ ඔක්සිජන් පුරවන මල්ලක සාමාන්‍යයෙන් මාළු පැටවුන් පැය 4ත් 6ක් කාලයක් තබා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැද්ද? ඒ වගේම අධික රස්නේ සහිත ඊළඟ එක අධික රස්නේ සහිත කාලයකදී හෝ මධ්‍යහන වේලාවේදී ප්‍රවාහනය කිරීමෙන් මසුන් පැටවුන් පීඩාවටපත් වෙනවා. අර මම කියපු කලාව කියන එක කතාව. ඒ කියන්නේ අධික රස්නේ සහිත කාලයකදී හෝ මධ්‍යහන වේලාවේදී ප්‍රවාහනය කිරීමෙන් මසුන් මත්ස්‍ය පැටව පීඩාවටපත් වීමක් සිදු වෙනවා කියලා තමයි කියන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ කොටස. ඔව්. විස්තර මසුන් පහත ලෙස ප්‍රවාහනය සඳහා ඇසුරුම් කරයි. අන්න අර ඇසුරුම් කිරීමේ කතාව ඔය දැන් කිව්වේ. හරි.
දැන් මෙතන මේ දාලා තියෙන රූප සටහන වලින් ඔකට පේනවා වම් අත පැත්තේ තියෙන රූප සටහන. ඒකෙදි ළමයි මේ අර මං කිව්වේ අර මේ යොදා ගන්න ලබන මල් අර මම කිව්වනේ මයික්‍රෝමීටර් ඒ අහවල් ගානක මල්ලක් මේකට යොදා ගන්නවා. ඒ මල්ල පහලෙන් මෙන්න මේ විදිහට ගැට ගහ ගන්නවා රබර් පටුවකින්. මම කිව්වනේ. හැබැයි මම අර පෙන්නුව මල්ල නම් එහෙම ගැට ගැහිීමේ අවස්ථාවක් නැහැ. නමුත් මේ මල්ල ගැට ගහලා තියෙනවා. හරි. එතකොට මේ මල්ලේ පහලින් ගැට ගහලා තුනෙන් එකකට වතුර පුරවලා ඒ තුනෙන් එකට වතුර පුරවලා ඉවරලා ඔක්සිජන් ලබා දෙනවා ඉතුරු තුනෙන් දෙකට. මේ ඔක්සිජන් සහිත මල්ල. ඔකට පේනවනේ. තුනෙන් එකක් ජලය පුරලා තියෙන. ඒ තුනෙන් එකේ තමයි මාළු ඉන්නේ. මස්ස පැටව ටික. ඉතුරු තුනෙන් දෙක ඔක්සිජන් දාලා තියෙනවා. එතකොට ඔක්සිජන් පුරවලා මේ මල්ල ගැට ගහලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහ තමයි ප්‍රවාහණය කරන්නේ. මේ වගේ ලොරි මොකක් හෝ රථයක ප්‍රවාහණය කරන්න අපිට පුළුවන් මේ මාළු පැටව. හරි. ඕක තමයි කතාව. හරි. විසුරු මස්ස පැටව ප්‍රවාහණය කරන ප්‍රවාහණය සඳහා ඇසුරුම් කිරීම සිදු කරන්නේ මෙහෙම. ඊට පස්සේ ප්‍රවාහණය කරන්නේත් මේ විදිහට. හරි. ඒක පොළවේ තියාගන්න. හරි. අවශ්‍ය කට්ටිය මේ රූප සටහන ඇඳ ගන්න. හරි. හරි. පාත සඳහන් ක්‍රම භාවිත කරමින් විසුරු මසුන් ප්‍රවාහණය කරේ. මේක ආවට ගියාට ප්‍රවාහණය කරන්න බෑ. ඒ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රම අපි මොන විදිහට මේ විසුරු මසුන් ප්‍රවාහණය කරන්න කියලා අපි බලමු. අඩු උෂ්ණත්වයක මසුන් ප්‍රවාහණය. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපී රටවල මසුන් වගා කරන සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ත් 28ක් පමණයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වගේ මේ ඝර්ම කලාපී කියන්නේ මේ වගේ උෂ්ණත්වය ටිකක් තියෙන මේ වගේ කලාපයේ තියෙන රටවල මේ වගේ රටවල සාමාන්‍ය එහෙම නැත්නම් ලංකාව වගේ රටවල සෙල්සියස් අංශ 24ත් 28ක් පමණ වෙනවලු උෂ්ණත්වය. මෙම උෂ්ණත්වය මසුන් වගා ගැනීමට යෝග්‍ය වේ. ඒ උෂ්ණත්වය කිසි ගැටලුවක් නැහැ. සෙල්සියස් 24 28ක් කියන්නේ උෂ්ණත්වය හොඳටම ඇති මසුන් වගා ගැනීමට. නමුත් මම ප්‍රවාහණය කිරීම සඳහා සෙල්සියස් අංශක 16ට වඩා උෂ්ණත්වය වඩා යෝග්‍යයි. 16 උෂ්ණත්වයක් වඩා යෝග්‍ය වෙනවා. ඒ කියන්නේ මාළු ප්‍රවාහණය කිරීම සඳහා දැන් මාළු ඇති කිරීම සඳහා සෙල්සියස් 24 28ත් අවුලක් නැහැ. නමුත් මසුන් ප්‍රවාහණය කිරීම සඳහා සෙල්සියස් අංශක 16ක උෂ්ණත්වයක තමයි තියෙන්න ඕන. හරි. රයිට්. නමුත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 සිට දැන් උපරිම උෂ්ණත්වය මම කිව්වේ මේකේ දාලා තියෙන ලංකාවේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28යි. 28 සිට 16 දක්වා අඩු කිරීම එකවර කරනවා ඒක. දැන් උෂ්ණත්වය අපි කිව්වා උපරිම උෂ්ණත්වය සෙල්සියස් 28යි. හැබැයි 28 ඉඳන් 16 28යි උෂ්ණත්වය උපරිම ලංකාවේ. ඒතර ඒ 28 කියලා කියන්නේ මසුන් ඇති කිරීම සහ වගා ගැනීම සඳහා සුදුසු උෂ්ණත්වය. නමුත් මසුන් ප්‍රවාහණය කිරීම සඳහා සෙල්සියස් අංශක 16 දක්වා උෂ්ණත්වයක් අඩු කරන්න ඕන. ඒ අඩු කිරීම එකවර කරන්නත් බෑ. හරි. උෂ්ණත්වය අඩු කිරීමට පැයකට එක අංශකත්වයකට වඩා වැඩි නොවිය යුතුයි. අනිවාර්යයෙන්ම මේ උෂ්ණත්වය කියන එක අඩු කිරීම. හරි. අඩු කිරීමේදී පැයකට එක අංශකත්වයකට වඩා වැඩි නොවිය යුතුයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පැයකට සෙල්සියස් අංශ 1කින් තමයි උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ හිමින් වෙන කාර්යය තමයි මේ උෂ්ණත්වය අඩු කිරීම කියන එක. මොකද එකපාරට උෂ්ණත්වය අඩු කරන්නේ නැහැ. හරි. ඕවා අපි කතා කරා ඊට පෙර කතා කරා. ඉතින් මේ වීඩියෝ බලන්න. හරි වීඩියෝ බලන්න මම ලින්ක් ටික මේ වීඩියෝ එක යට ලබා දෙන්නම් ලින්ක් ටික. ඉතින් ඒ ඔක්කොම බලන්න. මොකද මම විසුරු මත්ස්‍ය වගාවේ එහෙම තමයි අය අවශ්‍ය කරන සියලුම පාඩම් ටික අපේ නාලිකාවේ තියෙනවා. හරි. ඒක බලන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. දෙවෙනි එක තමයි නිර්වින්දන භාවිතා කරලත් පුළුවන් මසුන් ප්‍රවාහණය කරන්න. මෙහිදී මසුන්ගේ පාරිවෘතිකයේ අඩු කිරීම සඳහා නිර්වින්දක භාවිතා කළ හැකියි. නිර්වින්දක ලෙස MS 222 එහෙම නැත්නම් ට්‍රයිකේන් මෙතේන් සල්ෆොනේට් පාස්වින් භාවිතා කළ හැකියි. නිර්වින්දනය කරනවා කියලා කියන්නේ ළමයි මසුන් සිහි මුර්ජා කරනවා. හරි. ඒ වගේ අදහසක් තමයි එන්නේ. මසුන් සිහි මුර්ජා කරලා ප්‍රවාහණය කිරීම. ඒකට දන්නේ නැහැ දැන් මසුන් ගත උදාහරණයක් වශයෙන් ගත්තොත් අද කොළඹ සිට කොළඹ තිබෙන අභිජනනාගාරයේ සිට මසුන් ගේනවා නුවරට. හරි. එතකොට මසුන් සිහි නැතුව ඉන්නවා නම් මසුන්ට කිසි දැනුමක් නැහැ. කොහේ හිටියද කොළඹ ඉන්නවද මොකුත් උඩ කට්ටියට කිසි තේරුමක් නැහැ. ආවර වෙන පීඩාවක් අඩුයි. ඒ වගේම පාරුවෘති ගියාම මොකුත් වෙන්නේ නැහැ. ඇඟ ඇතුලේ සිදුවන මසුන් ආතල් එකේ නිදාගෙන එන්න තමයි තියෙන්නේ. හරි. රයිට්. ඔකට පැහැදිලි දැන් පාරු මේ නිර්වින්දක වලින් මොකක්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ මසුන් සිහි නැති කරන එක තමයි මේකෙදි කරන්නේ. හරි. උදාහරණ ගප්පි සඳහා ජලය ලීටරයකට මේ පාද දින උදාහරණ ගප්පි සඳහා ජලය ලීටරයකට රසායනිකයෙන් අර මම කිව්වේ MS 222 කියලා. හරි. ඒ රසායනිකයෙන් ග්‍රෑම් 60ත් 65ක් ප්‍රමාණය එකතු කිරීමෙන් පැය 12ක පමණ කාලයක් නිර්වින්දව තබාගත හැකියි. සාමාන්‍ය ගප්පින්ට නම් ජල ලීටරයට යදා රසායනික ද්‍රව්‍යයෙන් ග්‍රෑම් 60ත් 65ත් අතර ප්‍රමාණයක් එකතු කිරීමෙන් පැය 12ක වගේ කාලයක් සිහි මුර්ජා කරලා තියාගන්න පුළුවන්ලු. හරි. දැන් පැහැදිලි. ඉතින් ওই විදිහට තමයි මේ ප්‍රවාහණය කිරීම කරන්නේ. මොකද හරි මේ කියන්නේ ඒක මත්ස්‍යයට දැන් හොඳයි. හරි. ඒක තමයි මේ කියන්නේ. රයිට්. තුන්වෙනි එක තමයි ළමයි සාමාන්‍ය ලුණු භාවිතා කරන. සාමාන්‍ය ලුණුත් භාවිතා කරන්න පුළුවන් ප්‍රවාහණය. මසුන්ට සිදුවන අපහසු මැඩ පැවැත්වීම සඳහා ආත්සතික බලපෑම් නිසා ඇතිවන ශක්තිය හානිය අඩු කර ගැනීම සඳහා පිරිසිදු ලුණු භාවිතා කළ හැකියි. උදාහරණ සාමාන්‍යයෙන් ජලය ලීටරයකට ලුණු ග්‍රෑම් 3.6 පමණ එකතු කරනවා.
සාමාන්‍ය මසුන් මේ රතවල අරන් යනකොට මේ මත්ස ඒ විදිහට අද ඇසුරුම් කළා මම කිව්වනේ කලින් පොලිතින් උරවල දාලා ඇසුරුම් කළා ඔහොම අරන් යනකොට මේවා ගැස්සෙනවා. එතකොට මේ ආශ්‍රිතික බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගැස්සීම් හින්දා පොඩි පීඩනයක්, ශක්ති හානියක් ඒ වගේ හින්දා මේ මාළුන්ට නිකන් අර අමාරුවක් වගේ දැනෙන්න පුළුවන්. අපිටත් එහෙමනේ බස් එක ගිහලා එනකොට අපිටත් ඇඟට අමාරුවක් ඒ වගේ දැනෙනවා. ඉතින් මාළුන්ටත් ඒ වගේ තමයි. ඉතින් ඒ හින්දා මේ මාළුන්ට ජලයට සාමාන්‍ය ජලයේ ලීටර එකකට ලුණු ග්‍රෑම් 3ත් 6ත් පමණ එකතු කිරීමක් කරන්න බෑ. එතකොට ඒක ගැටලුවක් නෑ කියලා කියනවා. හතරවෙනි එක. ඇමෝනියා අවශෝෂක භාවිතය. මසුන්ගේ පාරිවෘතික ක්‍රියාවලියදී පිටවන මසුන්ට වඩාත් විෂ සහිත වන ඇමෝනියා ප්‍රමාණය. ඇමෝනියා අවශෝෂක සඳහා පාද සංයෝග භාවිතා වේ. ඔව්. උදාහරණ ඇමනෙක්ස් ඇමිකුවේල් කියන ඇමනෙක්ස් ඇමිකුවේල් කියන මේ මෙතන තියෙන ඇමිනෙක්ස් ඇමිකුවේල් කියන රසායනික දෙක අනිවාර්යයෙන්ම ඇමෝනියා අවශෝෂක විදිහට භාවිතා කරන්න පුළුවන්. මොකද මසුන් ප්‍රවාහනය කිරීමේදී මසුන්ගෙන් විවිධ පාරිවෘතික ක්‍රියා සිදු වෙන්න පුළුවන්. එතකොට මල පහයි වගේ ද්‍රව්‍ය වලින් තමයි ඇමෝනියා වෙන්නේ. ඇමෝනියා කියන දේවල් පිට වෙන්නේ. ඒතර මේ ජලයේ අධික ලෙස ඇමෝනියා තිබීමෙන් උන්ට මාළුන්ට පීඩාවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම මත්ස්‍යයන්ට ඒක අපහසුතාවයට ලක් වෙන්න පුළුවන්. ඒකින්ද ඇමෝනියා අවශෝෂක භාවිතා කරලත් ප්‍රවාහනය කරන්න පුළුවන්. පස්වෙනි එක බැක්ටීරියා ගහන ඝනත්වය පාලනය කිරීම. මසුන් ප්‍රවාහනය කරන ජලයේ ඇති බැක්ටීරියා ඝනත්වය ප්‍රතිජීවක මගින් හා ඇක්‍රිප්ලේන් වැනි ද්‍රව්‍ය භාවිතයෙන් කළ හැකියි. සාමාන්‍යයෙන් බැක්ටීරියා ගහන ඝනත්වය කියන්නේ බැක්ටීරියා අපි ජලයේ ඉන්න පුළුවන් අනවශ්‍ය ශුද්ධ ජීවි. හරි. එතකොට මේ ප්‍රවාහන කාලය තුලදීම ওই ශුද්ධ ජීවීන් ජලයේ මේ අධික වීම තුලින් මත්ස්‍යයාට යම් කරදරයක් විනාශයක් වෙන්න පුළුවන්. හරි. මත්ස්‍ය රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අපි කතා කරා. හරි. බැක්ටීරියා රෝග, දිලි රෝග, වෛරස් රෝග එහෙම කතා කරානේ අපි. පරපෝෂිත රෝග ඒ වගේ දේවල් අපි කතා කරා. හරි. පරපෝෂිත ආසාදන විදිහට කතා කරා. එතකොට ඇක්‍රිප්ලෙවින් වැනි ඒ ද්‍රව්‍ය භාවිතා කිරීම එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක වගේ දේවල් භාවිතා කිරීමෙන් මේ ජලයේ ඉන්න ශුද්ධ ජීවි එහෙම නැත්නම් බැක්ටීරියා ඝනත්වය අඩු කරන්න පුළුවන්. හරි. හරි. ඊළඟට අපි යමු. ප්‍රවාහනය කරන කාලය තුලදී මත්ස්‍යයන්ගේ ශරීරය තුල සිදුවන ජෛව ක්‍රියාවලිය අවම කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා පහත ක්‍රියාමාර්ග ගත හැකියි. ඕලමයි. දැන් මේ ප්‍රවාහනය කරනකොට දැන් අපි මාළු දැන් කොහේ හරි ඉඳන් දැන් කොළඹ සිට නුවරට අපි ප්‍රවාහනය කරනවා. එතකොට මේ ප්‍රවාහනය කරන කාල තුලදී මාළුන්ගේ ශරීරයේ සිදුවන ජෛව ක්‍රියාවලිය අවම කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා මේ පහත මම කියන ක්‍රියාමාර්ග ටික ගන්න පුළුවන්. මොකද ජෛව ක්‍රියාවලිය කියලා කියන්නේ දැන් මේ මාළු තවමත් ජීවතුන් අතර ඉන්න මාළු. තමයි අපි ප්‍රවාහනය කරන්නේ. විසුරු මත්ස්‍යයන් අපි ප්‍රවාහනය කරන්නේ. එතකොට මේ විසුරු මත්ස්‍යයන් ජීවතුන් අතර ඉන්න විසුරු මත්ස්‍යයන්ගේ ශරීරය තුළ ජෛව ක්‍රියාවලිය වෙන්න පුළුවන්. ඉතින් මේ ජෛව ක්‍රියාවලිය අවම කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා පහත ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හරි. පළවෙනි තමයි මත්ස්‍යයන්ගේ ආහාර මාර්ගය ඇති ද්‍රව්‍ය ඉවත් කිරීම. අනිවාර්යයෙන්ම මේ මත්ස්‍යයාගේ ආහාර මාර්ගය ඇති ද්‍රව්‍ය ඉවත් කරන්න ඕන. හරි. එතකොට අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ආහාර මාර්ගය ඇති නොදිරි වූ ආහාර ජීර්ණය කරවා ආහාර මාර්ගය පිරිසිදුව තිබීම මගින් මත්ස්‍ය අපද්‍රව්‍ය වලින් ජලය අපවිත්‍ර වීම වළක්වා ගත යුතුය. සාමාන්‍ය තත්ත්වයට යටතේ මේ සඳහා දින එක හමාරක පමණ කාලයක් කැම දීමෙන් වළක්වා තබා ගත යුතුය. ඔව්. මේක තමයි මේ මත්ස්‍යයාගේ ආහාර මාර්ගයේදී ද්‍රව්‍ය ඉවත් කිරීම කියලා කියන්නේ. මේ ආහාර මාර්ගයේ තියෙන්න පුළුවන් තවමත් අපි කියන්නේ මාළුවා කැම ගන්නවනේ. ඒතර මේ නොදිරි වූ ආහාර වර්ග වගේ දේවල් තියෙන්න පුළුවන්. දැන් මේ මාළු ප්‍රවාහනය කරනකොට මේ මාළු උර තුල මේ මත්ස්‍යයාගේ අපද්‍රව්‍ය එහෙම නැත්නම් මල ද්‍රව්‍ය එහෙම වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වුණොත් මොකක්ද වෙන්නේ? ඇමෝනියා වගේ දේවල් ඒ වගේ දේවල් ජලයේ වැඩි වෙලා මාළුවාට ඒක අහිත කරවෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අවම කිරීම තමයි මේ මත්ස්‍ය ආහාර මාර්ගය ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් කරන්නේ. ඉතින් එතකොට මේ ආහාර මාර්ගයේ පිරිසිදු තිබීම තුලින් හරි. එතකොට ආහාර මාර්ගයේ කිසිදු ආහාරයක් නොතිබීම තුලින් ඒ මත්ස්‍ය අපද්‍රව්‍ය වලින් මේ ජලය අපවිත්‍ර වීම වළක්වා ගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. සාමාන්‍ය තත්ත්වයට මේ සඳහා දින එකහමාරක පමණ කාලයක් කැම දීමෙන් වළක්වා තබා ගත යුතුයි. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මසුන් ප්‍රවාහනය කිරීමට පෙර දින එකහමාරක විතර කාලයක් කැම දෙන්නේ නැතුව තියන්න පුළුවන්. හරි. ඔකට මේක වැදගත් වෙනවා මේ කොටස ඉතාමත් මත තබා ගන්න. මොකද දැන් අහුවොත් එimhe MCQ පේපර් එකට ඇයි මසුන්ට දින එකහමාරක පමණ කාලයක් කැම දෙන්නේ දීමෙන් වළක්වන්නේ කියලා ඒ මත්ස්‍යයාගේ ශරීරය තුල සිදුවන මේ ජෛව ක්‍රියාවලිය අවම කිරීම සඳහා. හරි. ඒ සඳහා තමයි කරන්නේ. මොකද මත්ස්‍ය අපද්‍රව්‍ය වලින් මේ ජලය අපවිත්‍ර වීම ඉන්න පුළුවන්. හරි. ඒ හින්දා තමයි මේ මත්ස්‍යයන්ගේ ආහාර මාර්ගයේදී ද්‍රව්‍ය ඉවත් කරන්නේ. හරි. ඉතින් සාමාන්‍ය තත්ත්වයටදී මේ මත්ස්‍යයාගේ මේ ආහාර මාර්ගයේ තියෙන අපද්‍රව්‍ය දේවල් ඉවත් කරන්නේ දින එකහමාරක් විතර වගේ කාලයක් කැම දෙන්නේ නැතුව තියෙන. හරි. ඒ තුලින් තමයි මේක ඉවත් කිරීම කරන්නේ. මොකද එතකොට ඒ කියන්නේ මත්ස්‍යයාගේ ආහාර මාර්ගය එහෙම ආහාර
ජීවන පද්ධතිය තුළ කෑම නැත්තම් ඔවුන්ට ඒ මල ද්‍රව්‍ය අපද්‍රව්‍ය පිට කරන්නත් නෑනේ මොකුත් බඩ තුළ. හරි ඇඟ ඒ මම සරලව කියන්නේ උගේ ආහාර ජීවන මාර්ගය තුළ එහෙම නැත්නම් සතා ආහාර ගත්තොන්නේ මල අපද්‍රව්‍ය පිට කරන්නේ. ඒතර කෑම දෙන්නේ නැතුව තිබීම මොකද කරන්නේ? අර මල අපද්‍රව්‍ය පිට කරන්න උගේ ශරීරය තුළ මොකුත් නැහැ. ඒතකොට ජෛව ක්‍රියාවලිය අවම වෙනවා කියලා කියන්නේ. මොකද එමාගෙන් සිදුවෙන්නේ අර ජලයට අපවිත්‍ර එකතු වීම වැළකෙනවා. මොකද ප්‍රවාහන කාල සීමාව තුළදී ජලයට විවිධ අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. මේ ඇමෝනියා ප්‍රමාණය වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ජලය අපවිත්‍ර වෙන්න පුළුවන්. එහෙම වුණොත් මාළුවාට ගැටලුවක් වෙනවා. ඒක හින්දා මේ ප්‍රවාහන කාලය තුළදී මේ මාළුවාගේ වෙන මේ හානිය අවම කිරීම සඳහා තමයි මේක කරන්නේ. ඊළඟ විශේෂ අවස්ථාවලදී පැය 6ක් පමණ කාලයක් පොලිතින් බෑග් වල අසුරා තැබීම ආහාර මාර්ගය හිස් කරගත හැකියි. සාමාන්‍යයෙන් විශේෂම අවස්ථාවලදී පැය 6ක් විතර වගේ කාලයක් පොලිතින් මල්ලකට මාළු ටික දාලා නිකන් සාමාන්‍ය තත්ත්වයට කෑම දෙන්නේ නැතුව ඒ කියන්නේ විශේෂ අවස්ථාවලදී පමණක් පැය 6ක් පමණ කාලයක් පොලිතින් මල්ලකට මේ මාළු ටික දාලා තිබීමොත් ආහාර මාර්ගය හිස් කරගන්න පුළුවන්. මොකද ඒකනේ දුත් වෙන්නේ අර ආහාර මාර්ගයේ තව කෑම වර්ග තියෙනවා නම් ඉතුරු වෙලා ඒවත් මල අපද්‍රව්‍ය විදියට එළියට ගන්න එක තමයි මේ කරන්නේ. හරි. ඒ වගේම තමයි මසුන් සුදුසු පරිදි තැම්පත් කර ජලය තුල තත්ත්වය නිසි පරිදි පාලනය කරගත යුතුයි. මේ ජලය තුල පහළ තත්ත්වයන් පාලනය කරගත යුතුයි. ඕලමයි. මසුන් මේ අපි ගත්තොත් මේ උරවල එහෙම නැත්නම් මසුන් අරයන් පොලිතින් බෑග් වල සුදුසු පරිදි තැම්පත් ගන්න ඕන. අපි ගත්තොත් ජලය තුල තියෙන ඒ සඳහා ඒ සුදුසු පරිදි මේ මත්ස්‍යයන්ට හානි වීම අවම වීම සඳහා අනිවාර්යෙන් ජලය තුල තත්ත්වය නිසි පරිදි පාලනය කරන්න ඕන. ඉතින් මෙහිදී ජලය පහත සඳහන් තත්ත්වයන් පාලනය කරන්න ඕන. අපි ගත්තොත් මේ ජලය තුල දීලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අනිවාර්යෙන් ඔක්සිජන් කියන දේ හොඳට තියෙනවා. අපි කතා කරා මේ ටික. හරි. ඒ වගේම ජලය තුල pH අගය. අපි මේවත් කතා කරා ජලය තුල තියෙන යාම්ලිකතාවය, භාෂ්මිකතාවය වගේ සාධක පාලනය කරන්න ඕනේ. ඒ වගේම ජලය තුල උෂ්ණත්වය. මම කිව්වා සෙල්සියස් 16 වගේ උෂ්ණත්වය තමයි මාළු ප්‍රවාහනය කරන්නේ. ඒ වගේ ජලය තුල ඇමෝනියා ප්‍රමාණයත් අනිවාර්යෙන් පාලනය කරන්න ඕනේ. ඒ සඳහා තමයි ඔය ආහාර මාර්ග හිස් කරන්නේ. ඒ වගේම ජලය තුල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් අනිවාර්යෙන් පාලනය වෙන්න ඕනේ. මේ කියන දේවල් ඕනවට වඩා වැඩි වෙන්න බෑ. හරි. සාමාන්‍ය ඔක්සිජන් නම් මම කතා කරා 105කට. ඒ කියන්නේ මම කතා කරා යම් අගයක් ඒ අගයට වඩා හිලා තියෙන්න ඕනේ. ඒ වගේ ජලය තුල pH අගයත් යම් ප්‍රශස්ත මට්ටමක තියෙන්න ඕන. ඉතින් ඒ ටික තමයි ජලය තුල පාලනය කරන්න ඕන තත්ත්වයන් වෙන්නේ. හරි. right. මම හිතන්නේ ඒවා නැවත කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඔය කට්ටිය දැන් දන්නවා හොඳට. ඉතින් මේ දේවල් හරි අපේ මම දෙන්නම් ඒ link ටික ඔක්කොම වීඩියෝ එකේ දෙන්න ඒවා බලන්න. හරි. ඒ බලනකොට ඔය කට්ටිය මේවා පැහැදිලි වෙනවා. right. ඕලමයි. සාමාන්‍යයෙන් මේ තියෙන ළමයි මේ පිට රටකට මසුන් ප්‍රවාහනය කරනවා නම් මෙන්න මේ පෙට්ටි තුල මේ රිජිෆෝම් පෙට්ටි, ස්ටයිරෝෆෝම් පෙට්ටි උන්ට රිජිෆෝම් පෙට්ටි තුල බහලලා තමයි පිට රටට මාළු ප්‍රවාහනය කරන්නේ. හරි. ඒත් පිට රට මාළු ප්‍රවාහනය කරන වෙනම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක වැඩිම ගැන මහලුකට ඕනේ නෑ. ඔකට මේ කොටස පොඩ්ඩක් මතක තියාගන්න. මේ වගේ රිජිෆෝම් පෙට්ටි වල තමයි මාළු පිට රටට ප්‍රවාහනය කරන්නේ. right. ඔව් දැන් මේ විදිහට ප්‍රවාහනය කරගත්තු මාළු ටික ටැංක් එකට අවසානයේ දාන්නේ. ටැංක් එකට මාළු ටික දාන්න ඕන. හරි. දැන් මාළු ප්‍රවාහනය කරලා ඉවරයි. ඔන්න දැන් මාළු පැටව ටික අභිජනනය කරා. අපි මාළු ටැංකිය ඒ අභිජනනාගාර තුලදී මත්ස්‍ය ටැංකිය තුලදී තිබිය යුතු ජලයේ තත්ත්වය ටික ඔක්කොම කළමනාකරණය කරා. රෝග ගැන කතා කරා. රෝග කළමනාකරණය ගැන අපි අවසානයේදී කතා කරා. ඔන්න දැන් මාළු ටික හරි වයසට ආපුවට පස්සේ ප්‍රවාහනය කරා. මාළු ටික අපි අවසානයේදී ටැංකියකට හඳුන්වා දෙන්න ඕන. හරි. දැන් මම අලුතෙන් මත්ස්‍ය අභිජනනාගාරයක් පවත්වාගෙන යනවා නම් මම ඒ ටැංකි ටික හදලා ඒ ටැංකි වලට ජලය පිරවීම කරන්න ඕන. ඊට කලින් ජලය පිරවීමට කලින් ටැංකි මේ පදම් කිරීමක් කරලා තමයි ජලය පුරවන්නේ. අපි බලමු කොහොමද මේ ටැංකි වලට ජලය පිරීම කරන්නේ. ඒතකොට මේ ටැංකි පදම් කිරීමක් කරන්නේ කොහොමද කියලා. මත්ස්‍ය වගාව සඳහා අවශ්‍ය ජලයේ විවිධ ප්‍රභව වලින් මත්ස්‍ය වගාව සඳහා අවශ්‍ය ජලය විවිධ ප්‍රභව වලින් ලබාගත හැකියි. ඔව්. අපි බලමු උදාහරණ ලින් ජලය, ඇලදොල, ගංගා වැව් ජලයේ ගතිගුණ ජල ප්‍රභව මත වෙනස් වේ. ඔව්ලමයි. අපි ගත්තොත් මේ මත්ස්‍ය වගාව සඳහා ජලය ලබා ගන්න පුළුවන් විවිධ මේ ප්‍රභව තියෙනවා. ජල ප්‍රභව. අපි ජල ප්‍රභව පාඩම ගැන කතා කරලා දිනවා. විවිධ ජල ප්‍රභව තියෙනවා. හරි. මේ ගන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ලින් ජලය, වැව් ජලය, ඇලදොල ඒ වගේ ගන්න පුළුවන්. ජලයේ ගතිගුණ ජල ප්‍රභව මත වෙනස් වෙනවා. ජලයේ තිබිය යුතු ගතිගුණ කියන දේවල් අපි ඒ වගේ දේවල් ජල ප්‍රභව මත වෙනස් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ලින් අපි ගත්තොත් මෙහෙම කතා කරමු. සාමාන්‍යයෙන් ඇලදොලක වගේ තියෙන ගලා යන ජලය වගේ නෙවෙයි වැවක ජලය. අර ඒ අවලම්බිත අංශු අවීලතාවය එහෙම නැත්නම් බොරභාවය එහෙම අඩුයි. මොකද වැවක තියෙන ජලය අර එක තැන වගේ තියෙන්නේ. එතකොට ඒවා ජලයේ තියෙන ඕන මණ්ඩි ඒ වගේ දේවල්
ජලයේ නෑ අතන මර ජලයේ තියෙන අර මේ ආවිලතාවය අර බොරතාවය ඒ වගේ දේවල් නෑ මොකද ජලයේ වැවක වගේ ගත්තොත් හරි ක්ලියර් ජලයනේ තියෙන්නේ එතකොට ඒක තමයි ඔය කියන්නේ හරි ඒ කියන්නේ ජලයේ ප්‍රභේය මත ජලයේ තියෙන ගතිගුණ වෙනස් වෙනවලු හරි ඒක තමයි මේ කියන්නේ උදාහරණයක් තියෙනවා දැන් මේකේ දාලා හරි ඔකට තවත් පැහැදිලි උදාහරණ නල ජලයේ අනෙක් ජල ප්‍රභේය වලට සාපේක්ෂව ඉහළ ක්ලෝරින් සාන්ද්‍රණයක් තිබීම ඔව් ඒ වගේම නල්ලින් ජලයේ ද්‍රාව්‍ය ලවණ වලින් සම්ප්‍රයුක්ත වේ හරි ඔව් අපි ගත්තොත් මේ නල ජලයේ ප්‍රධාන වශයෙන්ම ක්ලෝරින් වගේ දේවල් තියෙන්න පුළුවන් ඒ වගේම මේ තියෙන්න පුළුවන් ඒ වගේම නල ලිං වලින් ගන්න ලබන ජලයේ මොකද ඒවා භූගත ජලයේ හින්දා ජලයේ දිය වෙලා තියෙන මේ ලවණ වලින් සම්ප්‍රයුක්ත වෙලා තියෙන්න පුළුවන් හරි ඔක තමයි කියන්නේ ජල ප්‍රභේය මත ජලයේ ගුණාංග වෙනස් වෙනවා කියන්නේ ඕක තමයි හරි එබැවින් කුමන ජල ප්‍රභේයකින් ජලය ලබා ගත්තද ඒවා මත්ස්‍ය වගාවට යෙදීමට පෙර සුදුසු ලෙස පදම් කර භාවිත තත්ත්වයට පත් කරගත යුතුයි මේ සඳහා ජලය භාවිතා කිරීමට පෙර දින කිහිපයක් ගබඩා කිරීම මේ වගේම පයිප් ජලයේ වූ ක්ලෝරින් ඉවත් කරගත හැකියි ක්ලෝරින් ඉවත් කිරීමට ප්ලෙති ක්ලෝරින්ද භාවිතා කර හැකියි ඔව් මේ ජලය පදම් කිරීම කියලා කියන්නේ දැන් අපි ගන්නවා දැන් විවිධ ජල ප්‍රභේය වල ජලය ගන්නවා හරි එතකොට මේ ජල ප්‍රභේය මත ජලයේ ගතිගුණ වෙනස් වෙනවා හරි පැහැදිලිනේ දැන් නල ජලයේ තියෙනකො ක්ලෝරින් නල ලිං ජලයේ තියෙනකො එහෙම නැත්නම් භූගත ජලයේ තියෙනකො කිව්වා ලවණ මේ කුමන ජල ප්‍රභේයකින් ජලය ගත්තත් ඒ ජලය පදම් කරන්න ඕන ඒ මත්ස්‍ය ටැංකිය වලට දාන්න ඉස්සලා එහෙම තමයි මේ මාළුන්ට එහෙම නැත්නම් ඒ හිතකර තත්ත්වයට පත් කිරීම තමයි කරන්නේ. ඒ ජලය මත්ස්‍යයන්ට ජීවත් වීමට හිතකර තත්ත්වයට පත් කිරීම තමයි මේකෙදි කරන්නේ. හරි? ඒතර මේ සඳහා ජලය භාවිතා කිරීමට පෙර දින කීපයක් ජලය ගබඩා කරලා තියන්න පුළුවන්. හරි? මොන හරි ටැංකිය එක ජලය මත්ස්‍ය වගාව සඳහා ජලය භාවිතා කිරීමට පෙර දින කීපයක් ගබඩා කරලා තියන්න පුළුවන්. ඔව් මේ මගින් වෙන්නේ පයිප් ජලයේ වූ ක්ලෝරින් ඉවත් කර ගත හැකියි. ඉතින් ක්ලෝරින් ඉවත් කිරීම වෙනවලු මේ දින කීපයක් මේ ජලය එක තැන රැස් කරලා තිබීමෙන්. ඒ වගේම ක්ලෝරින් ඉවත් කිරීමට ප්ලෙති ක්ලෝරින් වගේ ද්‍රව්‍යයක් භාවිතා කරන්න පුළුවන්. තවද ඊළඟ තවද ජලය හොඳින් වාතනය කිරීම මගින් අඩු ඔක්සිජන් සාන්ද්‍රය සහිත ජලයේ O2 මට්ටම ඉහළ නංවා ගත හැකියි. මේට අමතරව ජලයේදී ඇති අහිතකර වායු ඉවත් කර හැකියි. ජලය යම් ක්‍රමවේදයක් මගින් හොඳින් වාතනය කරගත්තොත් ජලයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් අහිතකර වායුන් තියෙනවා ඒවත් ඉවත් කරගන්න පුළුවන්. හරි? ඊළඟ මෙලෙස සකසාගත් ජලය සාදාගත් වීදුරු ටැංකිය වල. හරි? මෙලෙස සකසාගත් ජලය සාදාගත් වීදුරු ටැංකිය වල අඩි 8ක පිටතට උසට පුරවා ගන්න. හරි? ටැංකිය සාමාන්‍ය අඩි 8ක් වගේ උසට වඩා පුරවා ගන්න ඕන කියලා තමයි මේ කියන්නේ. හරි? ඒක තමයි කියන්නේ. අඟල් 8ක් මට සමාන වෙනවා. අඟල් 8ක් පිටතට උසවා ගන්නවා. හරි? අඟල් 8ක් විතර වගේ පිටතට මේ ජලය ඊට වඩා ඉහළට ඒ කියන්නේ අඟල් 8කට වඩා උසකට ජලය පිරවීමක් සිදු කරන්න ඕන මේ හදාගත්ත වීදුරු ටැංකිය වල. හරි? right. ඊළඟ කොටස යමු. ඔව්. ඔන්න දැන් ජලය ටික පදම් කරගත්ත ජලයත් හඳුන්වා දීම කරා අපි ටැංකිය වලට අවසානයේ තියෙන්නේ මේ මාළු ටැංකිය වලට ජලජ ශාක හඳුන්වා දීම. හරි? දැන් මාළු අපි ගෙදරක ඇති කරනවා නම් කොහේ හරි අපි හිතමුකෝ විසිරු මාළු ඇති කරනවා නම් ගෙදරක මේ ටැංකිය වලට ජල ශාක හඳුන්වා දීමක් කරන්න ඕනේ මේ වගේ. හරි? මේ වගේ ජල ශාක හඳුන්වා දීමක් කරන්න. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා අපි බලමු. තමයි නේ. පිළියෙල කරගත් ටැංකියට ජල ශාක හඳුන්වා දීමේදී සැලකිලිමත් විය යුතුයි. ජල ශාක මගින් රෝග ව්‍යාප්ත වීම විය හැකි බැවින් ඇලම් කොන්ඩිස් ද්‍රාවණයකින්ද සෝදා භාවිත කළ යුතුයි. ඕලමයි. මේ ජල ශාක හඳුනා දෙනකොට ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු සාධක තියෙනවා. ඒවා තමයි ජලයේද ශාකවල විවිධ රෝග කාරකයන් ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම බැක්ටීරියා, දිලීර, වෛරස් වගේ රෝග කාරක තියෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ජලය පොඩක් මේ ජල ශාක හොඳට පිරිසුදු කරන්න ඕනේ. ඒ සඳහා ඇලම් කොන්ඩිස් වගේ දේවල් වලින් සෝදා ගන්න ඕනේ මේ ජල ශාකය තමයි කියන්නේ. තමයි මේකෙදි මේ ජල ශාක කියන පාර්ට් එකක් අපිට ඉස්සරහා දෙනවා. ජල ශාක කියන්නේ ජලයේ වැඩෙන ශාක. හරි මම මේ පාඩමේදී මේ කොටසදී මම කියලා දෙන්නම් ජල ශාක පිළිබඳව. ඉතින් ඊළඟ සතියේ මම දාන්නම් මේ පාඩම. දැනට කට්ටිය ඒ විදිහට ඉගෙන ගන්න. හරි? ජල ශාක කියලා කියන්නේ ජලයේ වැඩෙන ශාක. හරි? ඉතින් ඊළඟ ටැංකිය තුළ ශාක සිටුවීමේදී විශාල පත්‍ර හා මුල් පද්දේ සහිත ශාක කුඩා බඳුන් වල සිටුවා ටැංකියේ පිටුපස බිත්තියේ ආසන්නයේද කුඩා හා පාවෙන ශාක ඊට ඉදිරියෙන්ද තැබීම යෝග්‍ය වේ. සාමාන්‍ය ළමයි මේ ජලජ පැලෑටි ටැංකියට හඳුන්වා දීමේදී විශාල පත්‍ර හා මුල් පද්දේ සහිත ශාක කුඩා බඳුන් වල හිටවලා ඔකට දකින්න ඇති රූප සටහනේ සිටුවා ටැංකියේ පිටුපස බිත්තියේ ආසන්නයේද ඒ වගේම කුඩා හා පාවෙන ශාක ඉදිරියෙන් තැබීමද යෝග්‍ය වේ කියලා කියනවා. දැන් මේකේ බලන්න විශාල ශාක හරි විශාල මුල් පද්දේ සහිත ශාක මේ බලන්න මේ කටේ පිටිපස්සට වෙන තමයි හිටලා තියෙන්නේ. හරි? හරි? ඒ වගේ කුඩා ශාකාර ඉස්සරහට වෙන වගේ තමයි හිටලා තියෙන්නේ. ඊළඟ.
මේති විසිරු මසුන් හොඳින් පේන්න අයුරින් ඔවුන්ට නිදහස හැසිරීමට ඉඩ සැලසෙන අයුරින් ක්‍රමානුකූලව ටැංකිය තුල ශාක සිටුවීම සිදු කළ යුතුයි. ඔව් සාමාන්‍ය ළමයි මේ ටැංකිය තුල ශාක සිටුවනකොට අර ගොල්ලට වගේ හිටවන්නේ නැහැ. විසිරු මාළු මත්ස්‍යයන්ට අපිට පේන විදිහට හරි මොකද ලෙඩ රෝගයක් වගේ આવුත් අපිට පේන්න තියෙන්න ඕනේනේ. පේන විදිහට නිදහසේ උන්ට හැසිරෙන්න පුළුවන් විදිහ තමයි මේවා ස්ථාපනය කරන්නේ. දැන් මේ තියෙන ළමයි මේ තියෙන මාළු ඔකට පේනවනේ. දැන් මේ සෝරි මේ ජල්ජ පැලෑටි කොහොමද බොහොම අලංකාරවත් විදිහට ක්‍රමානුකූලව ස්ථාපිත කරලා තියෙන්නේ කියලා. හරි. ඔව්. ඒ වගේම ජල්ජ පැලෑටි ටැංකිය වලට එදීමේදී එහි සිට මසුන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. අනිවාර්යයෙන්ම ශාක භක්ෂක මසුන් වගේ සිටියොත් එහෙම මොකද මේ දැන් අපි හිතන්නේ මෙහෙම දැන් ජල්ජ පැලෑටියක් මේ විස්තර මසුන් ඉන්න ටැංකියට හඳුන්වා දීම කරනකොට ඒකේ ඉන්න මාළු ගැනත් යම් සැලකිල්ලක් දක්වන්න ඕනේලු. හරි. ඒ සැලකිල්ල දක්වනවා කියලා දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමුකෝ ශාක භක්ෂක මාළුවෙක් ඉන්නවා කියලා. ඉතින් මේ මාළුවා කන ශාක තියෙනවා. ආහාරයට ගන්න ශාකනේ ශාක භක්ෂක කියලා කියන්නේ. ඒතකොට ළමයි ශාක ආහාරයට ගන්නකොට හොඳට මතක තියාගන්න මේ මත්ස්‍යයා ආහාර නොගන්නා ශාක වගේ දේවල් දාන්න පුළුවන්. හරි? ඉතින් එහෙම දේවල් කරන්න පුළුවන්. නැත්නම් මාංශ භක්ෂක මසුන් හෝ සර්ව භක්ෂක මසුන් මේ වගේ දාන්න පුළුවන් මේ ටැංකිය වලට. ඒ කියන්නේ ජල්ජ පැලෑටි ටැංකිය වලට හඳුනා දීමේදීත් එහි ඉන්න මසුන් පිළිබඳ අනිවාර්යෙන් සැලකිල්ල දක්වන්න. මොකද නැත්නම් අර මත්ස්‍ය මේ මසුන් විසින් මේ ටැංකිය වල මේ තියෙන ජල්ජ පැලෑටි ආහාරයට ගන්න. එතකොට අර විසුරු අලංකාරත්වය නැති වෙනවා. හරි? ඊළඟ ජල්ජ පැලෑටි වල මුල් අසල කොට කැබිලි හෝ ගල් කැබිලි අසුරා තැබිය යුතුයි. එමගින් පැලෑටි බිම හාරා උගුල්ලා පෙරලා දැමි වැළකි. ඔව් නිකම්ම පැලෑටි ටික මේ දාන්නේ නැහැ ජලජ ටැංකිය වලට. ඒකෙදි කරන්නේ ළමයි මුල් අසලට කොට කැබිලි හෝ ගල් කැබිලි මේ ජලජ පැලෑටි රැඳවා තැබීම කරනවා. ඉතින් ඒ මගින් වෙන්නේ අර මාළු ඒවා හූරලා අයින් කරන්නේ නැති එක තමයි. කියන්නේ උගුල්ලලා අයින් කරන්නේ නැති එක තමයි වෙන්නේ. කියන්නේ පැලෑටි බිම හාරා උගුල්ලා පෙරලා දැමීමෙන් වළකිනවා කියලා තමයි මේ කියන්නේ. හරි? ඔව්. මේ තියෙන ළමයි දැන් මේ පේනවනේ ඔකට කොට කෑලිනේ මේවා සම්බන්ධ කරලා තියෙනවා. හරි? ගල් කෑලි වලින් සම්බන්ධ කරලා තියෙනවා. ඔක තමයි කියන්නේ. මේස ජල්ජ පැලෑටි ටැංකිය යෙදීමෙන් ටැංකිය අලංකාරය පවත්වාගත හැකියි. ඔව්. මේ විදිහට ජල්ජ පැලෑටි ටැංකියට යෙදීමෙන් ටැංකියේ තියෙන මේ අලංකාරත්වය කියන එක පවත්වා ගන්න පුළුවන් කියලා කියනවා. කියන්නේ අලංකරණය සඳහා තමයි මේ විස්තරු මත්ස්‍ය වගාවේදී මේ ටැංකිය වලට ජල්ජ පැලෑටි හඳුනා දීම කරන්නේ. හරි? ඉතින් ඔකට මම හිතනවා මේ වීඩියෝ එක පැහැදිලි වෙන්න ඇති. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම ඒ ටික ලබා දෙන්නම්. ඔකට ගැටලුවට පිළිතුරු. ඉතින් නැවතත් තියෙනවා subscribe කරන්න. අදට විස්තරු මත්ස්‍ය පාඩමේ එහෙම නැත්නම් විස්තරු මත්ස්‍ය වගාව කියන කොටස මේ මෙතනින් මේ වීඩියෝ එකෙන් සමාප්තයි. හරි? ඉතින් ඒකින්ද මේ ටික ලියා ගන්න. එහෙනම් බොහොම ස්තුතියි.